ආයුබෝවන් පුතේ අපි පටන් ගමු පන්තිය. තව කට්ටිය නා එකතු වෙන්න ඉන්නවා. ඔව් හරි මේ ගිය සතියේ පුතේ අපි කරලා තියෙනව නේද මේ අර වායු ගෝලයේ අවශ්‍යතාවය ගැන ඒ කරුණු ටික දීලා තියෙනවද පුතේ? සඳලි අන්තිමට ලියලා තියෙන්නේ මොනවද පුතේ? වායු ගෝලයේ කෘත්‍ය සර්. වායු ගෝලයේ කෘත්‍ය නේද? ඔව් ඒකේ අර උල්කාපාත වැටීමේදී ඒව නවත්තන ඒ කතාව ඒව ටික ලිව්වනේ. ඔව් හරි අපි අද එතෙන්ද කතා කරගෙන යනවා. ඕගොල්ලෝ පොතේ තව අර තියෙනවා පොඩි සාරාංශයක් වගේ හදලා ඒකත් චුට්ටක් බලන්න පුතේ. ඒක අර ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න තියෙනවා. දැන් උතන දීලා තියෙනවා ටිකක්. මගේ පොතේ හැටනම් 37 වෙනි පිටුවේ තියෙන එක. ඒකේ තියෙනනේ පොඩි මේ වගුවක් මේ කියන්නේ අර ගැලීම් සටහනක් හදලා නේද? විස්තර ගෝලය දැන් කරන්නේ පේපරේද? ඒ පුතේ දැන් කරන්නේ පේපරේද? නෑ නෑ පේපර් එක නෙමෙයි පුතේ. මම තාම පාඩම මම කියන්න හදන්නේ ඕගොල්ලෝ පොතේ තියෙන එකක් ගැන. ඕගොල්ලන්ට ඒකත් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. මම මේ පාර පේපර් එක ටියුට් එක ඕගොල්ලන්ට දීලා ඇති. ඒකේ තියෙනවා මේ අන්වීක්ෂ භාවිතයේ නිවැරදි භාවිතය, ධ්වනිය, ඊළඟට ජෛව ක්‍රියාවලි කියන ඒ පාඩම් වලට අදාළ ප්‍රශ්න. ඊට අමතරව ඔයගොල්ලන්ට මම දීලා තියෙනවා මේක මේ එනවා මේ ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතියයි. හොඳ ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතියයි. ඒක අර පොතේ අලව ගන්න ඒ අදාළ තැනක් ඇතුලේ අපි ඉඳ තියන්න කියලා දිනේ. ඔව් සර්. ඔව් එතෙන්ට ඒක නම් කරලා අලව ගන්න පුතේ. නම් කරන්න ගැටලුවක් නැතුව ඇති මම හිතන්නේ. හරිද? හා සර්. කියනනම් කියන්න මේ දෙක කපලා අලව ගන්න එකට. ඊට අමතරව තව දීලා ඇති මාසික පරීක්ෂණය අගෝස්තු කියලා පේපර් එකකුත්. හොඳ ඒ පේපර් එකත් කරලා තියාගන්න. හොඳ ඒකේ ඕගොල්ලෝ පොත නොබලා කරනවා නම් තමයි මම කැමති. ඉතින් කියන්න බෑ ළඟ නැහැනේ නේද? මේ පොත නොබලා පුළුවන් නම් කරන්න ඒක. මේ වෙනකම් ඔයගොල්ලන්ට උගන්වපු දේවල් වලින් ඒකේ ප්‍රශ්න ඇති. හරිද? ඒක නිසා ඒක බලලා පොත නොබලා කරලා අපි බලමු. ලබන සතියේ මම මේකේ සාකච්ඡා කරනවා. හරිද? මේ ඒකේ අපි පුළුවන් ටිකක් ඉස්සෙල්ලා අනිවාර්යෙන් මාසික පරීක්ෂණය කරන්න පුතේ. හොඳ මාසික පරීක්ෂණය කරලා තියන්න. අපි ලබන සතියේ ඒක සාකච්ඡා කරමු. මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. තාම ටියුට් එක ගනිපු නැති අය සමහර ඉන්නවා ඇති. ඒක නිසා මම ඒක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේ අපි අද පාඩමේ ඉඳලා කොටස සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම ලබන සතියේ නම් පුතේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ මාස දැන් මේ අලුත් මාසයක්නේ. අපි මේ මාසයේ ඇතුළත වාර විභාගයක් තියන්නත් ඕනේ. හරිද? ඒකට මම පේපර් එක නම් හදලා තියෙන්නේ. අපි බලමු අවස්ථාවක් ලැබුණ ගමන් කොහොම හරි මේ මාසයේ ඇතුළත වාර විභාගයක් තියෙනවා. හරිද? ඔව් හරි. අපි පාඩමට යන්. අද අලුත් යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා නේද? චාමිනී නම වෙනස් කරලාද තියෙන්නේ? ආවිද්දගේ යාළුවා නේද? යාළුවා නෙවෙයි නෑදෑය නේද? මේ ඊට පස්සේ අසිඳු ඉන්නව නේද? එයා නම් වීඩියෝ ඔෆ් කරගෙන මේ අනිත් යාළුවොත් ඉන්නද? එහෙම ඉන්නද වෙන්නේද? හරිද? හරි. අපි දෙන්නත් එකතු කරගෙන පාඩම කරගෙන යන්න. හරිද? හරි. අපි පුතේ අද එතකොට අර ඒ සාරාංශය පොඩ්ඩක් බලා ගන්න.
ඔයගොල්ලන් පොත ඇති කියලා මම විශ්වාස කරනවා මේක ලියන්න යන්නේ නැහැ. ඒක අර වෙන විරෝධ සර්. පිටු අංකය පුතේ 37. පිටු අංකය 37. ඒකේ තියෙනවා අර මෙහෙම ලොක් කොටුවක් තියෙන මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ හින්දා විතරයි කරන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ මේක. මෙහෙම කොටුවක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේක දෙකට බෙදලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා තියෙනවා. මේක මෙතනින් දෙකට බෙදලා තියෙනවා. නේද? ඊට පස්සේ මෙන්න මෙතන එකක් තියෙනවා. හරිද? මේකේ පල්ලෙහාට තියෙනවා උන්නතාංශය අඩුවේ කියලා. හරිද? මෙහෙම පල්ලෙහාට. එතකොට මේවා හිස්තැන් පුරවන්න තමයි තියෙන්නේ පුතේ. හරිද? එතකොට ඔයගොල්ලන්ගේ පළවෙනිම මෙන්න මේ කොටුවට එන්න ඕනේ. ඔයගොල්ලෝ බැලුවා නම් මොකක්ද එන්න ඕනේ මේ කොටුවට? පොත ළඟ තියෙනවා නම් කියන්න බලන්න. ඔව් දිනුක මොන කොටේද සර්? මේ කොටුවට වායු ගෝලය. ඔව් මේකට එන්න ඕනේ පුතේ වායු ගෝලය නේද? වායු ගෝලය. එතකොට වායු ගෝලය එහි අඩංගු ප්‍රධාන වායු දෙක වන්නේ. වායු ගෝලයේ තියෙන ප්‍රධාන වායු දෙක මොකක්ද? ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්. මොකක්ද? ඔක්සිජන් වලට ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ්. නෑ ඔක්සිජන් වලට කලින් නයිට්‍රජන් නේද? නයිට්‍රජන් නයිට්‍රජන් අනිත් එක තමයි පුතේ ඔක්සිජන්. හරිද? ඒක නයිට්‍රජන් තමයි වැඩිපුරම තියෙන්නේ. හරිද? ඊළඟට වායු ගෝලයේ බෙදලා තියෙනවලු මෙන්න මේ සාධක වල වෙනස් අණුවලු. මොකද සාධක දෙක මම මෙතෙන්ට අරගෙන තියෙන්නේ. පීඩනයේ උෂ්ණත්වය. මෙතෙන්ට වුණා සාධක දෙක මට වුණා කියලා දෙක. පීඩනයේ උෂ්ණත්වය. ඔව් පීඩනය හා පීඩනයේ උෂ්ණත්වය. ඔව් පීඩනයයි උෂ්ණත්වය. ඔව් මේ දෙක අනුව තමයි පුතේ ඒක වෙනස් වෙන්නේ. එතකොට මෙතන පල්ලෙහාට තියලා දෙන්න දැන් කොටු පහක්. ඒ අපිට තේරෙනවා මොනවද පහ? වායු ගෝලයේ ස්තර පහ නේද? පරිවර්ති ගෝලය, ස්තර ගෝලය, ශීත ගෝලය, තාප ගෝලය, බහිර් ගෝලය. හැබැයි පුතේ මේක ලියන්න ඕනේ කොහමද? උන්නතාංශය අඩු වෙන පැත්ත. එහාට යනකොට උන්නතාංශය අඩු වෙනකොට අඩුම උන්නතාංශයක් තියෙන්නේ මොකේද? පරිවර්ති ගෝලය. ඔව් අඩුම උන්නතාංශයක් තියෙන්නේ පරිවර්ති ගෝලෙ. ඉතින් පටන් ගන්නවා. ඔය දිනුවගේ සර් ඩබල් වෙලානේ ඇහෙන්නේ. මෙතෙන්ට එන්නේ පුතේ බහිර් ගෝලය. හරිද? මේකනේ උන්නතාංශය වැඩිම. ඊළඟට තාප ගෝලය. ඊළඟට මධ්‍ය ශීත ගෝලය. ඔය එහෙම නැත්නම් ශීත ස්තර ගෝලය. මෙතෙන්ට ස්තර මෙතෙන්ට තමයි පරිවර්තන. හරි. ඒකේ අර ඔයගොල්ලන්ට හිතන්න තියෙන්නේ මෙතන තමයි උන්නතාංශය අඩු වෙන පැත්තට තමයි ඒක ලියන්න ඕන. තේරුණාද? ඒකට මේ විදිහට අපි කතා කරගෙන යනවා. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕන නිසා තමයි කිව්වේ. හරි. අපි යම් පුතේ අද අලුත් කොටසකට ඒක ඔයගොල්ලෝ ඕන නම් මේක පොතේ කරලා තියන්න ඉඩ තියාගන්න ඕන නම් ඒක කරන එක හොඳයි සාරාංශයක් විදියට. තියාගන්න පුතේ මාතෘකාව වායු දූෂණය.
අද මාතෘකාව ලියා ගන්න වායු දූෂණය. අන්දු ඔය යාළුවාද? අන්දු ඇහෙන්නේ නැද්ද? අපි අද කතා කරන්නේ පුතේ වායු දූෂණය ගැන. දැන් ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තියෙන පුතේ ජල දූෂණයනේ 6 පන්තියේදී. මොකද ජල දූෂණය කියලා කිව්වේ? මතකයිද? ජලය අපිරිසිදු කිරීම. ඔව් ජලය අපිරිසිදු වීම ඒක තා හොඳට කිව්වොත් කොහොමද කියන්නේ? මිනිසා මගින් හා සතුන් මගින් ජලයට දමන කැමිකල්ස්. ජල දූෂණය කියන්නේ මොකක්ද කියන අදහස? අපි ඕක සරලවම කිව්වා මොකක් කියලාද? ජලය ප්‍රයෝජනයට ගන්න බැරි තරමට අපවිත්‍ර වීම නැත්තම් දූෂක එකතු වීම. හරිද? ඕක තමයි පුතේ අපි කිව්වේ මොකක්ද? ජල දූෂණය කියලා. ඒතර වායු දූෂණයත් ඒ වගේම තමයි. මොකද්ද? හැබැයි ජලය වගේ නෙමෙයි පුතේ වාතය අපි නිතරම ප්‍රයෝජනයට ගන්නවනේ. ඇයි වාතය කොහොමද ප්‍රයෝජනයට ගන්නෙ? කොහොමද චාමිනී වායු ගෝලය ගන්නෙ? කියන්න චාමිනී වායු ගෝලය ප්‍රයෝජනයට ගන්න අවස්ථාව ඔයගොල්ලෝ දැනුත් වායු ගෝලය පරිසරයට ඒ පුතේ පරිසරයට හිතකාමී බල ශක්ති භාවිතා කිරීමට නෑ අපි ප්‍රයෝජනයට ගන්න එකක් පුතේ. ආශ්වාස ප්‍රශ්වාසයට. ඔන්න දැන් මේ දිනුම කියනවා. දැන් අපි පුතේ ශ්වසනය කරනවනේ. ශ්වසනය කරනකොට මොකද කරන්නේ? වායු ගෝලයේ තියෙන ඔක්සිජන් තමයි ගන්නෙ නේද? හරිද? වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ගන්න. ඒතකොට අපි වායු ගෝලය වෙන ප්‍රයෝජනයට ගන්න. ඔයගොල්ලෝ මේ මොහොතේ මොකද්ද? වායු ගෝලය ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවනේ. කවුරුවත් ඉන්නවද ශ්වසනය නොකර ඉන්න කෙනෙක් ඔය මේ අපේ පන්තියේ? නෑනේ. හැමෝම ශ්වසනය කරමින් ඉන්නේ නේද? ඒ නිසා අපි කියනවා පුතේ වායු ගෝලය දැන් අන්න එහෙම ශ්වසනයට හෝ ඒ වගේ ප්‍රයෝජනයට ගන්න බැරි තත්යකටපත් වුණොත් අපි කියනවා වායු ගෝලය දූෂණය වෙලා කියලා. හරිද? ඒක ඇත්තටම කියන්නේ වායු ගෝලයේ සංයුතිය මොකක්ද? ජීවීන්ට හිතකර නොවන ආකාරයට වෙනස් වෙන එක. හරිද? ජීවීන්ට හිතකර නොවන ආකාරයට වෙනස් හරිද? අපි කියනවා පුතේ ඔන්න වායු ගෝලය දූෂණය වෙලා කියලා. දැන් වායු ගෝලය දූෂණය වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. දැන් නම් දූෂණය වෙන එකම තමයි වෙන්නේ නේද? හරිද? එතකොට එහෙම දූෂණය වෙච්ච වායු ගෝලයක් අපිට ප්‍රයෝජනට ගන්න බැරි වෙනවා නේද? දැන් ඔය පහුගිය කාලේ ඔයගොල්ලෝ ඔය ක්‍රිකට් මැච් බැලුවා නම් ඉන්දියාවේ සමහර ක්‍රිකට් මැච් අතෑරලා දාන්න වුණා ඒ ප්‍රදේශයේ තියෙන වායු ගෝලයේ දූෂණය හේතුවෙන්. මේ හුස්ම ගන්න බෑ. හරිද? හුස්ම ගන්න බෑ කියලා කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ. ඒ සමහර ප්‍රදේශවල එහෙම හදලා තියෙනවලු ඉන්දියාව වගේ රටවල් වල හොඳට හුස්ම ගන්න පුළුවන් තැන්. ශ්වසන කුටීර කියලා කියන පුතේ ඒවට. ඒකට කියලා ඇතිතරම් හොඳට හුස්ම අරගෙන ඉන්න ඕන. හැබැයි ඉතින් මෙහාට ආවගේ හුස්ම ගන්න එක නවත්ත ගන්න බෑ. නම් ඒකෙදිත් හුස්ම ගන්නවා. නමුත් අර හොඳ වාතය දිහා හුස්ම ගන්න ඒ වගේ තැනකට ගිහිල්ලා හුස්ම ගන්න පුළුවන්. ඒතකොට ඒවයි මොකද්ද? හොඳට ඒ වායු සංයුතිය නිර්මාණය කරලා තියෙන. ඒතර වායු ගෝලය දැන් එන්න දූෂණය වෙනවා.
අපි බලමු දූෂණය වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපිට ප්‍රයෝජනට ගන්න බැරි තත්ත්වයට වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනකොට අපි කියනවා පුතේ අපිට විතරක් නෙවෙයි ඕනෑම ජීවියෙකුට අපි කියන වායු ගෝලය දූෂණය වෙලා කියලා. එතකොට එහෙම දූෂණය වෙච්ච වායු ගෝලය හරිද? එහෙම දූෂණය වෙච්ච වායු ගෝලය ඔය දූෂණය වෙන හේතු වන කරුණු අපි සැලකිලට ගත්තොත් ඒකෙදි එකතු වෙන දේවල් කීපයක් තියෙනවා. මෙන්න මේ දේවල් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වායුමය දූෂක. හරිද? අනිත් එක තමයි අංශුමය දූෂක. දැන් වායුමය දූෂකය කියලා කියන්නේ පුතේ වායුවක්. දැන් අපිට හොඳ නැති තවත් වායු වර්ග මොකද්ද වෙන්නේ? පරිසරයට එකතු වෙන්න පුළුවන්. නේද? හරිද? දැන් අපි දන්නවා අපේ වායු ගෝලයට එකතු වෙනවා විවිධ වර්ගයේ වායු. හරිද? එහෙම එකතු වෙච්ච වායු අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහේ වායු. දැන් උදාහරණ විදිහට තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් කියලා වායුවක් තියෙනවා. ඊළඟ කාබන් මොනොක්සයිඩ්. අපි කාබන් ඩයොක්සයිඩ් වායුව දූෂිත වායුවක් කියලා කියන්නේ නැහැ පුතේ. හේතුව ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙන නිසා. නැත්නම් කාබන් ඩයොක්සයිඩ් තෝරන වඩා වායු ගෝලයේ වැඩි වුණොත් ඒක වායු ගෝලයට හොඳ නැහැ. අපිටත් හොඳ නැහැ. හරිද? නමුත් අපි මේ කාබන් ඩයොක්සයිඩ් දූෂිත වායුවක් කියලා කියන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මොකද්ද? අපි කියන මෙන්න මේ වායු සල්ෆර් ඩයොක්සයිඩ්, ඊට කාබන් මොනොක්සයිඩ්, තවදුර නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා. ඊට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔන්න ඔය කියන වායු වර්ග අපි කියන දූෂිත වායු. ඒකට අමතරව තවත් ඕන තරම් වායු වර්ග තියෙනවා. හරිද? ඒ විදිහට වායු වර්ග පරිසරේ නැත්නම් වායු ගෝලයට එකතු වීම අපි කියන වායුමය දූෂක එකතු වෙනවා කියලා. වායු වගේම තවත් වායු නේ? ඒවා තමයි වායුමය දූෂක. දැන් මෙතන අපි කියන සල්ෆර් ඩයොක්සයිඩ්, नाइट्रोजन डाइऑक्साइड, ඊළඟට කාබන් මොනොක්සයිඩ්, ඊළඟට හයිඩ්‍රජන් සල්ෆයිඩ්, තව තියෙනවා මීතේන් කියලා වායුව, තව තියෙනවා මෙන්න මේ CFC කියලා වායුව. CFL නෙමෙයි CFC ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන් කියන මයික දිගට කියන්න යන්නේ. ඔන්න ඔය වගේ වායු වර්ග පරිසරයට නිදහස් වීම හොඳ නැහැ. හරිද? මේවායින් ගොඩාක් අහිතකර ප්‍රතිඵල තියෙනවා. හරිද? අපි බලමු මේ අහිතකර ප්‍රතිඵල මොනවද කියලා. ඊළඟට පුතේ අංශුමය දූෂක කියලා જાතිකුත් තියෙනවා. අංශු. දැන් වායුවේ අංශුවේ අතර වෙනස මම ඔයාලට කියන්නම්. අංශු කියන්නේ පුතේ දූවිලි වගේ එකක්. දූවිලි ගන්නෝනේ. ඒ වගේ කුඩා දේවල් යම් මොනවා හරි තියෙන්න පුළුවන්. තේරුණාද? හරිද? එතකොට එහෙම ඒවට අපි කියනවා අංශුමය දූෂක කියලා. දැන් උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් මෙන්න කාබන් අංශු. කාබන් අංශු. දැන් ඔය දැලි වගේ හැදෙන්නේ කාබන් අංශු වලින් පුතේ. දැලි. හරිද? ඊට පස්සේ ඊයම් අංශු. ඊළඟට අපි කියනවා රසදිය. වායු ගෝලයට එකතු වෙන්න පුළුවන් ඒවා. හරිද? ඊළඟට ඇස්බෙස්ටෝස් අර කුඩු. ඇස්බෙස්ටස් කුඩු. සර් ලියා ගන්නද? ලියන්න එපා පුතේ දෙන්නම්. දැන් ලියන්න එපා. හරිද? ඒ වගේ ඒවා. ඊට පස්සේ තව දෙන සිමෙන්ති කුඩු. ඊළඟට කෘමිනාශක නාශක වල් නාශක ඒ ඔක්කොම ලියන්න පුළුවන් බිදිද්දි. හරිද? මෙන්න මේ වගේ අපි කියන අංශුමය කියලා. අංශුවක් විදියට. වායුවට වඩා ටිකක් ඝන තත්ත්වෙ තියෙන්නේ අංශු විදියට. මොනවද? මෙන්න මේ දේවල් අපිට
දූෂක විදියට හඳුනා ගන්න පුළුවන්. හරිද? එතකොට මේවා පරිසරයට එකතු වුණාම මොකද වෙන්නේ? අපි කියන වාතය දූෂණය වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට ওই දේවල් අපි මොන මොහොතක හරි පරිසරයට මුදා හරිනවා නම් ඒවා පරිසරයේ නැත්නම් වායු වල දූෂණයට හේතු වෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ දන්නව නේද මේ දුම් සහතිකයක් ගන්න ඕනේ මෝටර් සයිකලයෙන් එතනින් එහාට තියෙන හැම වාහනයකටම පාපැදියට නන්නේ දුම් සහතිකයක් ගන්න ඕන නේ. එතකොට දුම් සහතිකයක බලන්න පුතේ දැන් ඔය එන්ජින් ඇතුලේ ඒ ඩීසල් පෙට්‍රල් භූමිතල ඒ වගේ දේවල් දහනය වෙනකොට පිට වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව. හරිද? කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනකොට ඊට අමතරව ඒ ඉන්ධන හරියට දැවුම් නැතොත් පුතේ මේ කාබන් අංශු පිට වෙනවා. මේක. තේරුණාද? එතකොට දාන්නේ ওই වාහන වල කළු දුම දානෝනේ. කළු දුම් දානවා කියලා කියන්නේ මේ කාබන් අංශු වැඩි. හරිද? ඊළඟ තව සමහර වාහන වල සුදු දුම් දානවා. සුදු දුම දානවා කියලා කියන්නේ පුතේ මෙන්න මේව වැඩි. කාබන් මොනොක්සයිඩ්. තේරුණාද? සුදු දුම දානවා කියලා කියන්නේ කාබන් මොනොක්සයිඩ් වැඩි. හරිද? මේකට වඩා මේක හරි භයානකයි. ඒකේද මතක තියාගන්න කළු දුම් දානය ටිකක් හරි හොඳයි. සුදු දුම දානවා නම් ඒක හරිය භයානකයි. එතකොට මෙන්න මේවා කොච්චර දිනවද කියලා බලන පුතේ ඔය දුම් සහතිකයක් දෙනකොට. හරිද? එතකොට ඊට අමතරව මේකත් බලන්න. දැන් කාබන් අංශ වැඩි කියන්නේ ඉන්ධන හරියට දහනය වෙන්නේ නැහැ. ඒක අපිට අවාසි. තේරුණාද? ඉන්ධන දහනය නොවන එක අපිට හරි අවාසි. හේතුව අපි වැඩි ඉන්ධන ප්‍රමාණයක් එතකොට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. වැඩි ඉන්ධන ප්‍රමාණයක්. නේ? ඉන්ධන හරියට දහනය වෙන්නේ නැත්නම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕන. එතකොට ඒ නිසා අපිට එතනදී ඒක ආර්ථික වශයෙන් වැදගත් වෙනවා. නමුත් මේ කාබන් අංශු පිටවීම පරිසරයට හොඳ නැහැ. හරිද? ඒවා අපිට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ ආශ්වාස වෙන්න පුළුවන්. එතකොට ඒක පෙනහළු වලට බලපාන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මේ වායු දූෂණය බලපාන්නේ පෙනහළු වලට. දැන් ඔයගොල්ලෝ මේ දවස්වල හරි නැත්නම් කලින් හරි කොළඹ ගියා නම් බස් එකේ තමන්ගේ වාහනයකින් නෙමෙයි කොළඹ පොඩ්ඩක් ඇවිදලා රවුමක් දාලා ඇවිල්ලා පොඩ්ඩක් මේ නහය පොඩ්ඩක් පොඩි රෙදි කෑල්ලක් දාලා බිහි දැම්මොත් විශේෂයෙන් සුදු රෙදි කෑල්ලක් දාලා බිහි දැම්මොත් නාසයේ බලා ගන්න පුළුවන් පුතේ ඒ රෙදි කෑල්ල කළු පාට වෙලා තමයි එන්නේ. හරිද? ඒකට හේතුව මේ අර ඔය කොළඹ නගරේ වාහන ප්‍රමාණය ඉතාමත් වැඩි. ඒකට ඒ වයින් නිකුත් වන විවිධ දේවල් කාබන් අංශ වෙන්න පුළුවන්, තව දේවල් වෙන්න පුළුවන්. මොකද වෙන්නේ? මේ පරිසරයට එකතු වෙලායි තියෙන්නේ. ඒකට පරිසරයට එකතු වෙච්ච නිසා මොකද වෙන්නේ? ඒවා අපි ආශ්වාස කරනකොට මොකද වෙන්නේ? නාසයට යනවා. මම ඔයාලට සසල පදට කියලා දුන්නා මේව නවත්ත ගන්න ටිකක් අර හොටු જાති හොටු తీරවනේ අපේ නාසයේ. ඒවයි ඇවිල්ලා තියෙනවා. ඒකට මොකද වෙන්නේ? අරව යම් ප්‍රමාණයක් නවත්ත ගන්න. නමුත් සමහර ප්‍රමාණයක් ඇතුළට යන්න පුළුවන්. නේ? ඒකට වායු ගෝලයේ දූෂණය වීම දැඩි ලෙස බලපානවා අපිට. අපේ පද්ධතියක් විදිහට ගත්තොත් පුතේ දැඩි ලෙසම බලපාන මොකද්ද? ශ්වසන පද්ධතිය. හරිද? එතකොට මේ දූෂිත වායු වර්ග අපි පොඩ්ඩක් ලියාගෙන පටන් ගමුනේ. මේම ලියමු. වායු දූෂණය කියලා මාතෘකාව ලිව්වනේ. ඔව් සර්. ඔව්. ඒකේ අර්ථය ලියන්න පුතේ මෙහෙම. වායු ගෝලයට අන්දු ඇහෙනවද? වායු ගෝලයට විවිධ ද්‍රව්‍ය එකතු වීමෙන් වායු ගෝලයට විවිධ ද්‍රව්‍ය එකතු වීමෙන් එහි සංයුතිය
ජීවීන්ට අහිතකර වන ආකාරයට ඒ සංයුතිය ජීවීන්ට අහිතකර වන ආකාරයට වෙනස් වීම ජීවීන්ට අහිතකර වන ආකාරයට වෙනස් වීම වායු දූෂණය ලෙස හඳුන්වයි. වායු දූෂණය ලෙස හඳුන්වයි. වායු දූෂණය ලෙස වායු දූෂණය ලෙස හඳුන්වයි. ඊළඟ උලේ ලියන්න පුතේ වායු ගෝලය දූෂණය වීමට අලුත් රූලකේ වායු ගෝලය දූෂණය වීමට වායු ගෝලය දූෂණය වීමට හේතු වන වායු ගෝලය දූෂණය වීමට හේතු වන දූෂක ප්‍රධාන වර්ග දෙකකි. වායු ගෝලය දූෂණය වීමට හේතු වන දූෂක ප්‍රධාන වර්ග දෙකකි. මේක වගුවක ලියනවද පුතේ? මෙහෙම එක වගුවක් අනිත් එක මේ පැත්තෙන් මෙහෙම ලියන්න එපා. එක ගානට ලියන්න වායුමය දූෂක. ඔක වගුවක දෙපැත්තේ ලියන්න පුතේ.
අසිඳු ඇයනවද? ඔව් සර්. ඔව් මේ පාඩම දන්නවනේ මොකක්ද කියලා නේ? ඔව් සර්. වායුගෝලයේ පාඩමද මේ අන්තිම හරිය යන්නේ. ඒකේ පොඩි නෝට් එකක් ලියා ගන්න. ඉතින් පස්සේ බලමු මේ ඉස්සරහ පාඩම් වලදී ඔක්කොම සම්පූර්ණ කරගන්න. සර්. හරි. සර් ඔය මිකේන්ද තියෙන්නේ? ඒ පුතේ ඔය මිකේන්ද? මීතේන්. මීතේන් CFC කියලා ලියා ගන්න පුතේ. ඒක ගැටලුවක් නෑ. ඒක ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් කියලා කියන්නේ. මෙතන නයිට්‍රජන් ඩයොක්සයිඩ් හොඳේ. ඒක මම ඔව් අංශුමය දූෂක කියන එකේ අන්තිම එක මොකද්ද? කෘමිනාශක බිඳිති. කෘමිනාශක බිඳිති. මේකට තව එකක් තියෙනවා නොදැවුණු ඉන්ධන. ඒකත් ලියා ගන්න. නොදැවුණු ඉන්ධන. හරි නේද? හරි සර්. සර් අර වායුමය කියන එකේ තුන්වෙනි එක මොකද්ද? වායුමය කාබන් මොනොක්සයිඩ් පුතේ. කාබන් මොනොක්සයිඩ්. හරි නේද? එතකොට හරි දැන් ඔය මෙන්න මේ දේවල් පරිසරයට එකතු වෙන්නේ කොහොමද කියලා ඔය බලමු පුතේ. ඒ කියන්නේ ඔය කියන දූෂක වර්ග පරිසරයට එකතු වෙන්නේ. දැන් පරිසරයට එකතු වෙන්න පුතේ ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපි බලමු. ප්‍රධාන වශයෙන් බලපාන එකක් තමයි පුතේ මේ ඉන්ධන දහනය. දැන් අපි කොහේ ගියත් නේ වාහනයක යනවා නම් ඒ වාහනේ අපිට පෙවුන්නේ නැතුවට පුතේ ඉන්ධන දහනයක් සිද්ධ වෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල ඉන්ධන දහනයක් සිද්ධ වෙනවා. නේද? එතකොට මේ ඉන්ධන දහනයෙන් ඔය කියන කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩිපුර පිටවෙයි. ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් පිට වෙන්න පුළුවන්. කාබන් අංශු පිට වෙන්න පුළුවන්. නේද? එතකොට ඔය නිසා
මොකද වෙන්නේ ඔය කියන වායු වර්ග එකතු වෙන්නේ කොහාටද අපේ මේ වායු ගෝලය හරිද ඒ නිසා එකක් තමයි රත වාහන දහනයේදී ඒ ධාවනයේදී පිටවන ඒ වායු වර්ග ඊට පස්සේ කාර්මික අංශවලදී නැත්නම් කර්මාන්තවලදී ඉන්ධන දහනයෙන් පිටවෙන වායු වර්ග ඊට පස්සේ තව කියනවා අපි ගෙවල් වල කරන වැඩක් තමයි මේ දැන් ඩෙන්ගුත් වලට ඇවිල්ලා දඩ ගහනවා නේද අපි මොකද කරන්නේ ඔක්කොම